පුතේ ඔන්න අපි තවත් ගානක් ඉදිරිපත් කරනවා. පුතේ මේ ගාන ටිකක් වෙනස් ගානක්. ඒ නිසා පළවෙනියටම ඔයාලා කරන්න ඕනේ පුතේ ගාන ලියා ගන්න. ගාන ලියාගෙන වීඩියෝ එක නතර කරලා කැමති වෙලාවක් තනියම ගාන හදන්න උත්සාහ කරන්න. මේම තනියම ගාන හදන්න උත්සාහ කරද්දී ඔයාලට ඒ ගාන හදන්න පුළුවන් වෙන්නත් පුළුවන් බැරි වෙන්නත් පුළුවන්. සමහර අයට පුතේ රූප සටහන ඇඳ ගන්න පුළුවන් වෙන්නත් පුළුවන් බැරි වෙන්නත් පුළුවන්. නමුත් උත්සාහය අතාරින්න එපා. එක දිගට උත්සාහ කරන්න. හරි මම ගාන කෙටියෙන් පැහැදිලි කරනවා. මේ වෙලාවෙත් තියෙන්නේ පුතේ දිග දෙකක් A වෙච්චි බර W වෙච්චි AB හා AC දඬු දෙකක් පිළිබඳව. මෙන්න මේ දඬු දෙක සුපුරුදු විදිහටම පුතේ A වල සංදි කරලා තියෙනවා. හැබැයි මේ සංදිය සුමටයි. වෙනස තියෙන්නේ පුතේ ඉස්සරලා B හා C කෙලවරවල් පොළොවක් මත තියලා තිබ්බේ. මේ වෙලාවේදී මේ B හා C කෙලවරවල් ආනත තල දෙකක් මත තමා තියලා තියෙන්නේ. පැහැදිලිද? ගාන හදාගෙන යද්දී එක ආනත තලයක් මේ විදිහට ආනත වන අයුරුත් අනිත් ආනත තලය මේ විදිහට ආනත වෙන අයුරුත් මෙන්න මේ දෙන්න මත දණු දෙක මේ විදිහට තියලා තියෙන්නේ පුතා. ඒක තේරුම් ගන්න. තවදුරටත් පැහැදිලි කරද්දී දැන් මේ B කෙලවරත් C කෙලවරත් ආනත තලයන් දෙකක් මත තියලා තියෙනවා. තව පැහැදිලි කරනවා මේ හැඩය පවත්වාගෙන යන්න පුතේ මෙතන සුමට සංදියක්නේ. මෙන්න මේ BC කෙලවර අවිතන්‍ය තන්තුවකින් සම්බන්ධ කරලා තියෙනවා. ඒ කියන්නේ මේ මෙතන ඉඳන් මෙතෙන්ට පුතේ අවිතන්‍ය තන්තුවකින් සම්බන්ධ කරලා තියෙනවා. පැහැදිලිද? හරි. කතුවරයා මේ අවසානයේ තමා කියන්නේ මේ BC තිරස් කියලා BC ට ඉහළින් A තියෙනවා කියලා. ඒ නිසා තමා පුතේ රූප සටහන මේ පරිද්දෙන් මම නිර්මාණය කරන්නේ. BC කියන කෙනා තිරස් BC ට ඉහළින් තමා පුතේ A තියෙන්නේ. කාරණේ පැහැදිලිද? ඔන්න ඔය ටික තියෙනවා. තව මේ BAC කෝණය, ඒ කියන්නේ මේ සමස්ත කෝණේ අගය පුතේ 2θ වෙනවා. හරි. ඔන්න ගාන. ඒ ගාන ලියාගෙන ඉවරලා පුතේ අපි බලමු මේ ගානෙදි කතුවරයා අපෙන් ප්‍රශ්න කරන්නේ මොනවද කියලා. ඒ ප්‍රශ්න කරන කාරණා ටිකත් පුතේ මම කොටස් 3ක් විදිහට ඔයාලට ඉදිරිපත් කරනවා. පළවෙනි කොටසෙන් අපෙන් ප්‍රශ්න කරනවා පුතේ B කෙලවර මත තලයෙන් ඇතිවන ප්‍රතික්‍රියාව. කලින් අවස්ථාවේ තිරස් පොළවෙන් ඇති වුණ ප්‍රතික්‍රියා තියෙන ඒ වගේ B කෙලවර මත පොළවෙන් නැතිවන ප්‍රතික්‍රියාව. ඊළඟට යම් අවශ්‍යතාවයක් තෘප්ත කරනවා නම් ඒ කියන්නේ tan θ වල අගය පුතේ දෙවාරයක් tan α වඩා විශාල නම් තන්තුවේ ආතතිය සොයන්න කියලාත් අපිට කියනවා. කාරණා දෙකයි. ඊළඟට අපිට කියනවා ඉහළම සංදියේ ප්‍රතික්‍රියාව, ඒ කියන්නේ ඒ සංදියේ ප්‍රතික්‍රියාව සොයන්න කියලා. ඔන්න ඒ කාරණා ටික අපි දැන් හොයමු පුතේ. දරුවනේ මම මේකට ගැළපෙන රූප සටහන දැන් නිර්මාණය කරගෙන තියෙන්නේ. පැහැදිලිද? ඔන්න මම මේ රූප සටහනෙන් අපිට කරන්න පුළුවන් පැහැදිලි කිරීම ටික කරනවා. මෙන්න A සංදිය සුමට සංදියක්. මෙන්න B ආනත තලයක් මත තියලා තියෙන්නේ. ඒ තලය සුමටයි. මෙන්න C ආනත තලයක් මත තියලා තියෙන්නේ. ඒ ආනත තලය සුමටයි. දඬු එකාකාරයි. ඒ දණ්ඩේ මධ්‍ය ලක්ෂයෙන් බර ක්‍රියා කරනවා W. මේ දණ්ඩේ මධ්‍ය ලක්ෂයෙන් බර ක්‍රියා කරනවා W. දණ්ඩක දිග 2a කියලා ගත්තොත් මෙන්න මේ දිගත් A මේ දිගත් A සුපුරුදු විදිහට මේ සියලුම දිගවල් A බවට පත් වෙනවා. කාරණේ පැහැදිලි. පුතේ සුමට තලයක තැබූ වස්තුවක් මත අභිලම්බ ප්‍රතික්‍රියාවක් ඇති වෙනවා. අනිවාර්යයෙන්ම මේ අභිලම්බ ප්‍රතික්‍රියාව සුමට පෘෂ්ඨයට ලම්බකයි. එහෙනම් අනිවාර්යයෙන්ම මේ ඇති වෙන අභිලම්බ ප්‍රතික්‍රියාව මෙන්න මේ සුමට පෘෂ්ඨයට ලම්බකයි. මේ ඇති වෙන අභිලම්බ ප්‍රතික්‍රියාව මේ සුමට පෘෂ්ඨයට ලම්බකයි. කාරණය නිරවුල්. පැහැදිලිද? ඊළඟට මේ මෙතනින් මම කඩිරක් ඇන්දොත් පුතා මෙන්න මේ හරියෙන් කඩිරක් ඇන්දොත් ඔයාලට තේරුම් ගන්න පුළුවන් නේද මේ කඩිර වඩා පද්ධතිය සමමිතිකයි කියලා. සමමිතික බලයෙන් හැඩයෙන් සියල්ලංගෙම සමමිතිකයි. හේතුව මෙතනත් W මෙතනත් W මෙන්න තන්තුව. මේක සැහැල්ලු තන්තුවක්. මේ තන්තුවේ ආතතිය මම තාම ලකුණු කරලා නැහැ. හේතුව ඇයි? මේ සමස්ත පද්ධතියම සලකද්දී මේ ආතතිය කියන්නේ අභ්‍යන්තර බලයක් බවට පත් වෙනවා. සමස්ත පද්ධතියම සලකද්දී මේ ශීර්ෂයේ කියන්නේ මේ සංදියේ බලයන් අභ්‍යන්තර බලයන් බවට පත් වෙනවා. නිරවුල්ද? හරි. නමුත් කියන්න ගියේ පුතා මෙන්න මේ සිරස් රේඛාව වටා පද්ධතිය සමමිතික නිසා පුතේ
මේ ඇතිවෙන අභිලම්බ ප්‍රතික්‍රියාව R නම් මේ ඇතිවන අභිලම්බ ප්‍රතික්‍රියාවද R වේ. සිද්ධාන්තයක් අධ්‍යයනය කළා යම් බල පද්ධතියක් සිරස් රේඛාවක් වටා ජ්‍යාමිතියෙන් හා භෞතික විෂයෙන් සමමිතික නම් ඒ සමමිතික සිරස් රේඛාව මතට වැටෙන සංදීන්ගේ සිරස් විභේදන සංරචකයේ බිඳුවයි. එහෙනම් අපිට ඒක මෙතනදී භාවිතා කරන්නත් පුළුවන්. මතක තියාගන්න එහෙනම් යම් අවස්ථාවක ඔයා මෙතන XY සංරචක ලකුණු කරනවා නම් අනිවාර්යයෙන්ම ආන් එතන Y සංරචකය බිඳුව වෙනවා. නමුත් පද්ධතියම සලකද්දී පුතා මේ XY යනු මේ සංදියේ අභ්‍යන්තර බල බවට පත් වෙලා ඉවරයි. නිරවුල්ද? හරි. කතුවරයා කියනවා මේ සමස්ත කෝණය 2යි θ කියලා. එහෙනම් මේ එක් කෝණයක් θ බවට පත් වෙනවා. තවදුරටත් පැහැදිලි කරද්දී මේක තිරස් රේඛාවක් මේක තිරස් රේඛාවක් මේක ඇල්පා නම් මෙයද ඇල්පා වේ. මේ නිල් පාට රේඛාවට අනිවාර්යයෙන්ම R ලම්බකයි. ඒ කියන්නේ මෙතන සිට මෙතන දක්වා සමස්ත කෝණය අංශක 90යි. ඒකෙන් ඇල්පා ඉවත් වූ කල මේ කුඩා කෝණය 90 ඍණ ඇල්පාද වෙනවා. පැහැදිලිද? ඔය පැත්තේ යමක් ලකුණු කළාද ඒ සියල්ලම මේ පැත්තටද අදාළ වෙනවා. හරි නේද? හරි. ප්‍රථමයෙන්ම අපිට පුතේ R වලාගේ හොයන්න පුළුවන්. එහෙනම් මට මෙතනදී R වලාගේ හොයන්න පුතේ මේ සමස්ත බල පද්ධතියම සලකන්න වෙනවා. ඒ නිසා මම බල පද්ධතියම සලකලා පුතේ බලන්න රූප සටහන වෙනස් වුණ එක විතරයි උනේ. බල පද්ධතියම සලකලා නමුත් ගාන හදන ක්‍රමය ඒකමයි. ඉහළට විභේදනය කරනවා. ලැබෙන උත්තරේ පුතේ අනිවාර්යයෙන්ම බිඳුව වෙනවා. ඉහළට විභේදනය කරද්දී පුතේ මෙයාගේ සිරස් සංරචකය එනවා. කට ඇරෙනවා නම් sin එහෙනම් R sin 90 ඍණ ඇල්පා. R sin 90 ඍණ ඇල්පා වෙනවා. පුතේ මෙතන R sin 90 ඍණ ඇල්පා මෙතනත් R sin 90 ඍණ ඇල්පා. ඒ නිසා 2යි R sin 90 ඍණ ඇල්පා වෙනවා. W දෙකක් පල්ලයට. ඒ නිසා ඍණ 2ක් W සමතුලිත නිසා උත්තරේ බිඳුවයි. ඒ නිසා පුතේ R cos ඇල්ෆා සමානයි W වෙනවා. දෙකේ ඉලක්කමට දෙකේ ඉලක්කම කපලා දැම්මා. ඒ නිසා R සමානයි W බෙදීම cos ඇල්ෆා. ඒ නිසා R වලගේ W වතාවක් sec ඇල්ෆා වෙනවා. එක බෙදීම cos ඇල්ෆා sec ඇල්ෆා වෙනවා. පැහැදිලිද? එහෙනම් අපිට සමස්ත බල පද්ධතියම සැලකුව කල ඊටාම පහසුවෙන් පුතේ R වලාගේ සෙවීමේ හැකියාව තිබුණා. හරි නේද? සමස්ත බල පද්ධතියම සැලකුවම ඊටාම පහසුවෙන් පුතේ R වලාගේ සෙවීමේ හැකියාව තිබුණා. පැහැදිලිද? අපි මේ රූප සටහන නිවැරදිව ඇඳ ගන්න ඕනේ. ඒ රූප සටහන භාවිතයෙන් තමයි පුතේ මේ කොටස හැදුවේ. ඒ නිසා මේ වචනයක් ගානේ ඔයාලට ඇහෙද්දි ඔයාලට මම කරන්න යන දේ පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕනේ. එහෙම අවබෝධයක් තියෙද්දි තමයි පුතේ අපිට විභාගෙට ගිහිල්ලා අලුත් ගානක් දුන්නාම ඊටාම පහසුවෙන් ඒ අලුත් ගාන හැදීමේ හැකියාව තියෙන්නේ. දැන් එහෙනම් සමස්ත පද්ධතියම සලකලා සමස්ත පද්ධතියේ බාහිර බල පමණක් සලකලා පුතේ R වලාගේ හොයන එක තමයි අපි මේ දැන් සිද්ධ කරගෙන ගියේ. පැහැදිලිද? හරි. දැන් ඒකෙන් පස්සේ එහෙනම් අපිට කරන්න පුළුවන් මොකද්ද? එහෙනම් මේකේ අපිට අභ්‍යන්තර බල ලකුණු කරන්න වෙනවා පුතේ. අභ්‍යන්තර බල ලකුණු කරලා ඉවර වෙලා පුතේ අපි එක් දන්න වෙන වෙන වශයෙන් සලකලා හෝ වෙන යම් ක්‍රමයක් අනුගමනය කරලා හෝ අභ්‍යන්තර බල හොයන ක්‍රමවේදයක් දැන් සිද්ධ කරමු. ඔන්න දැන් දරුවනේ අපි අභ්‍යන්තර බල හොයන්න යන්නේ. ඔන්න මම අභ්‍යන්තර බලයන් ලකුණු කරනවා. තන්තුවේ ආතතිය T අභ්‍යන්තර බලයක්. මුණින් මුණ බලාගෙන ලකුණු කරා. එතකොට මේ T බලපාන පුතේ මෙතෙන්ටත් මේ T බලපාන මෙතෙන්ටත් විතරයි. කාරණේ පැහැදිලිද? සංදිය ගැලෙවුවා. අපි කිව්වා සිරස් සමමිතික රේඛාව මතට වැටෙන සංදිවල සිරස් සංරචකයේ සිරස් ප්‍රතික්‍රියාව බිඳුවයි. ඒ කියන්නේ y බිඳුවයි. ඒ නිසා මෙයාගේ මේ පැත්තට x ලකුණු කරොත් මෙයාගේ මේ පැත්තට x වෙනවා. එතකොට දැන් අපිට ඉතුරු වෙලා තියෙන්නේ කවුරු හොයන්නද? t වලාගේ හොයන්නත් x වලාගේ හොයන්නත් විතරයි. පැහැදිලිද? දැන් ඔය t වලාගේත් x වලාගේත් හොයවීමේ අරමුණින් පුතා
මම AB දණ්ඩ වෙනම සලකනවා. මොන දණ්ඩද වෙනම සලකන්නේ? AB දණ්ඩ වෙනම සලකනවා. හරි. එන්න මේ රූප සටහනට. ඔන්න මම කලින්ම AB දණ්ඩ ඇඳගෙන ඉවරයි. එතකොට ඔයාලගේ වෙලාව ඉතුරු වෙනවා පුතේ. වීඩියෝ එක අඩු කාලයකින් ඔයාලට ලබා දෙන්න පුළුවන් වෙනවා. ඒ නිසා තමයි රූපේ එහෙම කලින් අපි අඳින්නේ. බලන්න AB දණ්ඩ. මෙන්න තිරස්සන් රචකයේ x සිරස්සන් රචකයේ ඔටෝමැටිකලි සිද්ධාන්ත වලින් බිඳු වුණා. දණ්ඩේ බර W. මෙන්න තන්තුවේ ආතතිය තිරස් බලයක් T. මෙන්න අභිලම්බ ප්‍රතික්‍රියාව R. මෙන්න මේ අභිලම්බ ප්‍රතික්‍රියාව තලයට ලම්බක වුණා. හරි. දැන් අපිට මේකේ උත්තර හොයන්න කොන වැදගත් වෙනවනේ. බලන්න මුල් රූප සටහනත් එක්ක මෙන්න මේ කෝණේ ඇල්ෆා වුණා. මේ කෝණය අනුවරිණ ඇල්ෆා වුණා. ඊළඟට පුතේ දෙකක් තීටා තිබ්බ නිසා මේ එක් කෝණයක් තීටා වුණා. එලෙසම මේක තීටා නම් මෙන්න මේ කෝණය තීටා වුණා. මේ පාදයේ දිග A, ඒ නිසා මේ පාදයේ දිගත් A. නිරවුල්ද නැද්ද? හරි. ඔය ටික ඔහොම තියනවා නම් මට කියන්න මගේ දරුවෝ ඔයාලට x හොයන එකද වඩා පහසු r හොයන එකද වඩා පහසු? කෙනෙක්ට පුතේ r හොයන්න ඕනේ නම් විභේදන කරලා වැඩක් නැහැ. ඇයි ඒ? මොකක්ද වෙන්න ඕනේ? විභේදන කරොත් පුතේ උදාහරණයක් විදිහට සිරස්ව විභේදනය කළොත් මොකක්ද ලබන්නේ? t තිරස් බලයක් එන්නේ නැහැ. x තිරස් බලයක් එන්නේ නැහැ. එහෙනම් අපි තිරස්ව විභේදනය කරනවානේ. තිරස්ව විභේදනය කරාම t එනවා x එනවා. නොදන්න පද දෙකම එන නිසා අපිට නොදන්න x හා t තිරස් විභේදනයෙන් හොයන්න බෑ. කොහොමවත් සිරස් විභේදනෙට ඔය දෙන්න එන්නේත් නැහැ. එහෙනම් අපිට කරන්න තියෙන එකම වැඩේ මොකද්ද? ගූර්ණයක් ගන්න එක. ඔයා පුතේ A වටා ගූර්ණය ගත්තොත් x අහු වෙන්නේ නැහැ. ඔයාට t හොයන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා B වටා ගූර්ණය ගත්තොත් t එන්නෙත් නැහැ, r එන්නෙත් නැහැ. r ආවට අවුලක් නැහැ. r දැනටම හොයලා ඉවරයි. නමුත් B වටා ගූර්ණය ගද්දි t එන්නෙත් නැහැ, r එන්නෙත් නැහැ. w ඇසුරින් x එනවා. පැහැදිලිද? එහෙනම් මට කියන්න වඩා පහසු කවුරු වටා ගූර්ණ ගන්න එකද? පද ගොඩක් අඩු වෙන්නේ පුතා A වටා ගූර්ණය ගන්න එක වෙලාවෙදී නෙමෙයි B වටා ගූර්ණය ගද්දි. ඒ නිසා පද්ධතියම සලකන්නේ නැහැ මේ වෙලාවදී. අපි කවුද සලකන්නේ? AB දණ්ඩේ සමතුලිතතාවයට B වටා ගූර්ණය ගමු. එතකොට x හොයන්න පුළුවන්. x වලාගේ හෙව්වන් පස්සේ AB දණ්ඩේ සමතුලිතතාවයට තිරස් විභේදනය කරමු. x දන්න නිසා x ඇසුරින් ඊට පස්සේ පහසුවෙන්ම t වලාගේ හොයන්න පුළුවන් වෙනවා. ඔන්න එක විදිහක්. තේරුණාද? හැබැයි මේ ගානේදී දෙවනි කොටසේදී අපෙන් ප්‍රශ්න කරන්නේ කවුරු හොයපන් කියලාද? දෙවනි කොටසේ ප්‍රශ්න කරන්නේ t හොයපන් කියලා. දෙවනි කොටසේදී ප්‍රශ්න කරන්නේ මුලින්ම x හොයපන් කියන එක නෙමෙයි. ඒ නිසා කෙනෙක්ට හිතන්න පුළුවන් මම කිව්ව පිළිවෙල වැරදි ගාන 1 2 3 තියෙන්නේ මේ විදිහෙන් එහෙනම් මෙහෙම හදමු කියලා. නමුත් අපිට එහෙම ලොකු අනුපිළිවෙලේ වැදගත්කමක් නැහැ මෙතනදී පුතේ. ඒ නිසා ඔයාලට කැමති ආකාරයකින් මේක හදලා ඉවර කරන්න පුළුවන්. නමුත් මතක තියාගන්න ගොඩක් වෙලාවට ඔයා මෙන්න මෙයා වටා ගූර්ණය ගත්තොත් ඔයා W කියන බලය අන්තර්ගත වෙන්න ඕනේ ගූර්ණයට, T කියන බලය අන්තර්ගත වෙන්න ඕනේ ගූර්ණයට. මේ දෙකට ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ. නමුත් ඔයා R කියන කෙනාගේ ගූර්ණය ගද්දි ගොඩාක් වෙලාවට ඔයා පටල ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒකට හේතුව ඔයාට පහසුවෙන් මේ R කියන කෙනාට අදාළ ලම්බ දුර හොයන්න බැරි වෙයි. පැහැදිලිද? R කියන කෙනාට අදාළ ලම්බ දුර හොයන්න බැරි වෙයි. ඒ නිසා ඒ ලම්බ දුර හොයන හැටි කියලා දෙන්නත් උවමනා නිසා පුතේ මම මේ ගාන ක්‍රම දෙකටම ඔයාලට හදලා පෙන්නනවා. පැහැදිලිද? මේ ගාන මොකක් කරනවද මම? ක්‍රම දෙකටම හදලා පෙන්නනවා. එක විදිහක් තමයි ප්‍රථමයෙන්ම x හොයලා x ඇසුරින් t හැවීමත්, ඊළඟ කාරණය A වටා ගූර්ණය අරන් t හොයලා t ඇසුරින් x හැවීමත්. කාරණා දෙකක් නේද? හරි. ඒ නිසා මේ ක්‍රම දෙක හොඳටම තේරුම් ගන්න. මෙතන යම් තැනක ඔයාලට පැටලීමේ සම්භාවිතාවයක් තියෙනවා. ඒ නිසා ඒක වළක්වා ගැනීමට තමයි මේ උදව් කරන්නේ. හරි. ඔන්න බලන්න පළවෙනි ක්‍රමය. මේ පළවෙනි ක්‍රමයේදී පුතා මම සලකනවා කාගේ සමතුලිතතාවයේද? AB හි සමතුලිතතාවය. මොකද්ද AB හි සමතුලිතතාවය? AB වල සමතුලිතතාවයට පුතේ මම ප්‍රථමයෙන්ම කරනවා B වටා ගූර්ණය සලකන එක. මේ පැත්තට ගූර්ණය ගමු, මේ පැත්තට තියෙන ගූර්ණය ධන කියලා ගන්නම්. ගූර්ණයන්ගේ VG ඓක්‍ය පුතේ බිඳුව වෙනවා.
b වටා ගූර්ණය ගද්දි t එන්නේ නැහැ r එන්නේ නැහැ w එනවා x එනවා. බලන්න මේ දිශාව ධන නම් මම මෙතනින් පෑන තියාගත්තාම w කැරකෙන්නේ මේ පැත්තට. එහෙනම් පුතේ මේ w කින් ලැබෙන්නේ අපිට ධන ගූර්ණයක්. w වතාවක් පුතේ ඔයා හිතන්න මෙන්න මේ ඍජුකෝණී ත්‍රිකෝණය මෙතනින් මෙහෙම ඍජුකෝණී ත්‍රිකෝණයක්. එතකොට මේ w ගේ ක්‍රියා රේඛාවට තියෙන ලම්බ දුර පොඩ්ඩක් ලකුණු කරලා පෙන්නන්න. මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දුර තමයි ලම්බ දුර වෙන්නේ. කර්ණය a මේ සමස්ත කෝණය ඕන වෙනවා. මේ සමස්ත කෝණය මෙතන ලකුණු කරලා නැති නිසා මම මේ ඍජුකෝණී ත්‍රිකෝණය මෙන්න මේ කෝණය ඇසුරින් මේ ලම්බ දුර හොයනවා. කර්ණය a කෝණය θ නම් සම්මුඛ පාදය එන ලම්බ දුර a sin θ. w වතාවක් a sin θ. හරි. ඊළඟට b වටා ගූර්ණය ගද්දි x එනවා පුතා. b ට පෑන තියාගත්තාම x කැරකෙන්නේ මේ පැත්තට. එහෙනම් x ගෙන් ඇති වෙන්නේ ඍණ ගූර්ණයක් x වතාවක්. ලම්බ දුර නේද? හරි. මේ පෑන මෙහෙට දික් කරාම බලන්න මේ කඩ ඉරත් උන්න මෙහෙට දික් කරන්න. මෙන්න මේ බලයේ ක්‍රියා රේඛාව කියන්නේ මේ අතට ඇඳෙන රේඛාවක්. ඒකට b වල ඉඳන් තියෙන ලම්බ දුර කියන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දුර. ඒ දුර හරියටම සමානයි පුතේ මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දුර හෙවත් මේ දුරට. මේ ලොකු ඍජුකෝණී ත්‍රිකෝණයේ පුතේ කර්ණයේ දිග 2a වෙනවා. කර්ණය මොකද්ද? 2a. කෝණය θ. අපිට ඕන බද්ධ පාදේ. එහෙනම් 2a cos θ. x වතාවක් 2a cos θ. සමතුලිත නිසා උත්තරේ බිඳුවයි. මේක සුළු කරන්න. මේක සුළු කරද්දි පුතේ a ට a කැපිලා යනවා. x වලාගේ එනවා w sin θ සමානයි x 2 cos θ. එහෙනම් x වලාගේ සමානයි පුතේ මෙතනින් එනවා w බෙදීම 2ක්. sin θ බෙදීම cos θ කියන්නේ tan θ වෙනවා. එහෙනම් ඔන්න බලන්න සුපුරුදු විදිහට x වල අගේ හෙව්වා පුතේ x සමානයි w බෙදීම 2 වතාවක් tan θ. අපි මොකද්ද මේ පළවෙනි ක්‍රමයේදී කරන්නේ පුතේ? ප්‍රථමයෙන්ම x හොයලා x ඇසුරින් අපි කවුද හොයන්න යන්නේ? x ඇසුරින් අපි t වලගේ හොයන්නයි යන්නේ. දැන් එහෙනම් අපි ඊළඟ කොටසට උත්සාහය දරමු. x ඇසුරින් t වලගේ සොයමු. පුතේ එහෙනම් දැන් අපි හොයාගත්ත r වලගේ w sec alpha කියලා. ඒ කියන්නේ w බෙදීම cos alpha. x වලගේ සමානයි w බෙදීම 2යි tan θ කියලා හොයාගත්තා. දැන් අපි කාගේ සමතුලිතතාවයද සලකන්නේ? AB දණ්ඩයේ සමතුලිතතාවය. එහෙනම් පුතේ මම AB දණ්ඩයේ සමතුලිතතාවය සලකලා තිරස් විභේදනය බිඳුව වීම ගන්නකෝ. මේ පැත්ත තමයි ධන දිශාව. එහෙනම් මෙතනින් එනවා t. දැන් අපිට r වල තිරස් සංරචකය ගත්තාම කට වැහෙනවා. කට වැහෙනවා නම් cos r cos 90 ඍණ alpha. ඒක ධන දිශාවටම. එහෙනම් ධන r cos 90 ඍණ alpha. කෙනෙක්ට ප්‍රථමයෙන්ම මේක cos 90 ඍණ alpha sin alpha කියලා එකපාරම ලියන්නත් පුළුවන්. මේ x තිරස් බලයක් ප්‍රතිවිරුද්ධව ඍණ x සමානයි බිඳුවයි. ආදේශ කරන්නකො t තමයි හොයන්නේ. r වෙනුවට ආදේශ කරනවා w බෙදීම cos alpha. එකපාරම ලිව්වත් කමක් නැහැ. ඒක තමයි වෙලාව ඉතුරු වෙන වැදගත්ම ක්‍රමය. මේකින් වෙලාව නාස්ති වෙනවා. cos 90 ඍණ alpha කියන්නේ sin alpha. මෙතනින් ඍණ x වෙනුවට ආදේශ කරනවා w බෙදීම 2යි tan θ. හරි. සුළු කරන්න පුතේ t සමානයි. මෙයා මේ පැත්තට ආපුවම w බෙදීම 2යි tan θ. මෙයා මේ පැත්තට ආපුවම ඍණ w sin alpha බෙදීම cos alpha tan alpha වෙනවා. එහෙනම් මම මේ t වලින් බලන්න w බෙදීම 2ක් ඉවතට ගත්තොත් පොදු පදයේ විදිහට මෙතන ඉතුරු වෙනවා tan θ කියලා. මෙතනින් දෙකේ ඉලක්කමක් එළියට ගත්ත භාගයක් විදිහට. එහෙනම් භාගයක් ඉවතට ගන්න නම් පුතේ මෙතන තියෙන්න ඕනේ 2 බෙදීම 2 කියලා පදයක්. එතකොට මේ w සහ මේ දෙකේ ඉලක්කම ඉවතට ගත්තාම මෙතන ඉතුරු වෙනවා දෙවාරයක් tan alpha. හැබැයි සම්බන්ධිත ලකුණ ඍණ. ඔන්න t වල අගය අපිට ආවා w බෙදීම 2 වතාවක් tan θ ඍණ 2යි tan alpha කියලා. දැන් ඔයාලට මතකද පුතේ ගානේ දෙවෙනි කොටසේ කතුවරයා දුන්නා
tan theta විශාලයි 2යි tan alpha කියලා. ඔන්න ඔහම දත්තයක් දීලා තිබ්බ නේද? මෙන්න මේ දීලා තිබ්බ දත්තේ වැදගත්කම දැන් ඔයාලට තේරෙනවා. මෙන්න මෙහෙම දත්තයක් දීලා තියෙන එකේ තේරුම මේ කොටස එහා පැත්තට ගත්තාම හැදෙන්නේ මෙන්න මේ වගේ කොටසක් නේද? එහෙනම් මේක නම් දත්තය මෙන්න මේ කොටසේ උත්තරේ මොකක් වෙනවද? ධන උත්තරයක්. මේ උත්තරේ ධන නම් w බෙදීම දෙකක් ධන. එහෙනම් t ට ලැබිලා තියෙන්නේ ධන උත්තරයක්ද ඍණ උත්තරයක්ද? t ට ලැබිලා තියෙන්නේ ධන උත්තරයක්. t හෙවත් ආතතියට ධන උත්තරයක් ලැබෙනවා කියලා පෙන්වන්න තමයි පුතේ ගානේ දෙවනි කොටසේ කතුවරයා මේ සම්බන්ධතාවය අපිට දුන්නේ. පැහැදිලිද? මේ සම්බන්ධතාවය දීලා තිබෙන්නේ නැත්නම් පුතේ අපිට ස්ථීරව කියන්න බෑ අපිට මේ t විදිහට ලැබෙන උත්තරේ ධනද ඍණද කියලා. තන්තුවක පවතින්නේ ආතතියක් විතරක් නිසා අනිවාර්යයෙන්ම මේ t වලට ලැබිය යුත්තේ ධන උත්තරයක්මයි. ඒ නිසා තමයි ගාන වැරදි නෑ කියලා පෙන්වන්න. ගානේ දෝෂයක් රහිත වෙන්න තමයි කතුවරයා මෙන්න මේ අදත්තේ අපිට ගානේ දෙවෙනි කොටසේදී දීලා තියෙන්නේ. දැන් එහෙනම් ආතතිය හොයලා ඉවරයි. ඒ සංදියේ ප්‍රතික්‍රියාව ඒක හෙවත් x වලාගයත් හොයලා ඉවරයි. මේ තියෙන්නේ ගානේ තුන්වෙනි කොටසට උත්තරේ පුතේ. මේ තියෙන්නේ ගානේ දෙවෙනි කොටසට උත්තරය. පැහැදිලිද? ඒ දෙවෙනි කොටස උත්තරේ ආතතිය ධන බව පෙන්වන්න පුතේ කතුවරයා දෙවෙනි කොටසේ දීලා තිබ්බ දත්තේ අපි ප්‍රයෝජනෙට ගත්තා. පැහැදිලිද? මේ නිසා තමයි පුතේ මෙන්න මේ ලැබුණ t කියන ආතතිය ධනාගයක් වෙන්නේ. පැහැදිලිද? මෙතනදී අපි කලේ පුතා x වලාගේ හොයලා ඒ ඇසුරෙන් ආතතිය හොයන එක. ඒ නිසා මේ ගානේ දෙවෙනි ක්‍රමයේ විදිහට මම ප්‍රථමයෙන්ම ආතතිය හොයලා ඒ ආතතිය භාවිතයෙන් x හොයන හැටි දැන් පැහැදිලි කරලා දෙන්නම්. දැන් පුතේ අපි බලමු දෙවෙනි ක්‍රමයේ යටතේ r වලාගේ හොයලා ඊට පස්සේ x වල හොයන හැටි. x වලාගේ හොයන හැටි. හරි. දෙවෙනි ක්‍රමය. පුතේ දෙවෙනි ක්‍රමේදී අපිට අවශ්‍ය වෙන්නේ ඒ වටා ගූර්ණය ගන්න නේද? ඒ වටා ගූර්ණය ගත්තාම x නැති වෙලා යනවා කෙලින්ම r හොයන්න පුළුවන්. ඒ නිසා මම ඔන්න ලිව්වා ඒ වටා ගූර්ණය ගන්නවා. මේ පැත්තට තියෙන ගූර්ණය ධන විදිහට ගමු. හරි. අර්බුදයක් තියෙන්නේ පුතා එතකොට මේ r වලට තියෙන ලම්බ දුර හොයන එක නේද? අපි කොහොමද r වලට තියෙන ලම්බ දුර හොයන්නේ කියන එක සාකච්ඡා කරන්න. මම දැන් මේ කෝණය කීයද? 90 ඍණ ඇල්පානේ. මේ තනි r කියන බලය පුතේ මේ දිශාවට තියෙන සංරචකයක් බවටත් මේ r කියන එක සංප්‍රයුක්තයක් කියලා හිතලා මේ පැත්තටත් r කියන එක්කෙනා ඊට ලම්බක මෙන්න මේ පැත්තටත් විදිහට සංරචක දෙකක් ගන්නවා. ඒ කියන්නේ මේ තියෙන තනි r සංරචක දෙකකට විභේදනය කරනවා. දැන් මේ සංප්‍රයුක්ත r මෙහෙට විභේදනය කරද්දී මේ සංරචකය මොකද්ද? r cos 90 ඍණ ඇල්පා. ඒ කියන්නේ r sin ඇල්පා. මේ r මේ ලම්බක දිශාවට විභේදනය කරද්දී r sin 90 ඍණ ඇල්පා. ඒ කියන්නේ r cos ඇල්පා. මොකද්ද මේ මම කළේ පුතා? විභේදනය කරා ගූර්ණ ගන්න පහසු වෙන්න. එතකොට පුතේ මේ ගූර්ණ ගන්නකොට මේ තනි r කියන බලය වෙනුවට අපි භාවිතා කරන්නේ මෙන්න මේ සංරචක දෙක. මොකද්ද අපි කරන්නේ ගූර්ණය ගද්දී මේ තනි r වෙනුවට භාවිතා කරන්නේ මෙන්න මේ සංරචක දෙක. හරි. ගූර්ණ ගමු. එතකොට ඒ වටා ගූර්ණය ගද්දී මේ එක බලයක් t එක බලයක් r sin alpha එක බලයක් r cos alpha තව බලයක්. පහසුයිද? හරි. ඔන්න බලන්න ඉක්මනින් අපි ලියනවා. මෙහා වටා කැරකෙද්දි දැන් මෙතනනේ පෑන තියෙන්නේ. මේ පෑන තියෙද්දි දැන් w තියෙන්නේ මෙහා පැත්තේ. එහෙනම් කැරකෙන්නේ මේක යටින් මෙහෙටනේ. ඒ කියන්නේ මේ දිශාවට ප්‍රතිවිරුද්ධව. මේ w ගෙන්නේ ඍණ ගූර්ණයක්. ඍණ w වතාවක්. දැන් මෙයාට තියෙන ලම්බ දුර ඕනනේ. මොකද්ද ලම්බ දුර? මෙන්න මෙයා දික් කරාම දැන් නම් ඒවා කියලා දෙන්න දෙයක් නැහැ. මේ දුර තමයි ලම්බ දුර. කර්ණයේ ඒ සම්මුඛ පාදයේ a sin θ. එහෙනම් w වතාවක් a sin θ. ඊළඟ එක. දැන් w ඉවරයිනේ. r sin alpha. බලන්නකෝ. පෑන මෙතන තිබ්බහම මේ r sin alpha බලය කරගන්නේ මේ පැත්තට. ඒ කියන්නේ මේ දිශාවට ප්‍රතිවිරුද්ධව ඍණ. ඍණ බලය මොකද්ද? r sin alpha. ඔය r sin alpha කියන බලයට තියෙන ලම්බ දුර ඕනනේ. මේ රේඛාව මෙහෙට දික් කරන්න. මෙන්න මේ බලයට තියෙන ලම්බ දුර තමයි මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දුර.
රුචිකෝණී ත්‍රිකෝණේ කර්ණය 2a කෝණය θ බද්ධ පාදයේ නිසා 2a cos θ 2a cos θ ඊළඟ එක ඒ රේඛාව දිගේම තියෙනවා t එහෙනම් r ගේ විදිහටමනේ t දිශාව ඍණ එහෙනම් ඍණ වතාවක් t ලම්බ දුර එමමයි r sin α බලයට තියෙන ලම්බ දුරම තමයි t බලයටත් තියෙන්නේ මොකද්ද 2a cos θ 2a cos θ ඊළඟට මෙතනින් පෑන තියාගත්තාම පුතේ මේ r sin α තියෙන්නේ මෙහෙ පැත්තේනේ එහෙනම් එයා කරගන්නේ මේ පැත්තට ඒ කියන්නේ මේ දිශාවට ධන දිශාව බලය මොකද්ද ධන මම මෙතනින් ලියනම් ධන r cos α ඒකට තියෙන ලම්බ දුරනේ බලන්න මේ රේඛාව මෙහෙට දික් කරොත් පුතේ මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන ලම්බ දුර කියන්නේ මේ දුර ඒ දුරම සමානයි මේ දුරට මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දුරට මේ දුර ගණනය කරන්නේ කොහොමද මේ රුචිකෝණී ත්‍රිකෝණේ කර්ණය 2a කෝණය θ සම්මුඛ පාදයේ 2a sin θ 2a sin θ සමතුලිත නිසා උත්තරේ බිඳුවයි බලන්න මේකේ r වලගේ දැනටමත් හොයාගෙන ඉවරයි r වලගේ දැනටමත් හොයාගෙන ඉවරයි නොදන්න එකම කෙනා පුතේ t ඒ නිසා මේක සුළු කරන්න ඔයාලට t වලගේ හොයන්න පුළුවන් මේක සුළු කරන්න ඔයාලා t වලගේ හොයන්න පුළුවන් t වලගේ හොයාගෙන යද්දී මේ පද හතරෙම පුතා a කියන පදේ තියෙනවා a වලගේ කැපිලා යනවා තේරුණාද එහෙනම් මේ පද හතර සුළු කරන්න ඔයාලට නොදන්න එකම එක්කෙනා වන t වලගේ හොයන්න පුළුවන් හරි බලන්න අපි සුළු කරමුකෝ මෙතනින් එනවා ඍණ w sin θ මෙතනින් ඍණ r කියන්නේ මොකද්ද r කියන්නේ w බෙදීම cos α w r එනවනේ cos α බෙදීම cos α a cos αයි sin αයි සුළු වෙලා මේක එනවා tan α මෙතනින් එනවා cos θ හැබැයි 2යි cos θ ඍණ t වලගේ තමයි හොයන්න ඕනේ 2යි cos θ මෙතනින් ධන මම යටින් ලියනවා ඒක r වෙනුවට ආදේශ කරනවා w බෙදීම cos α w බෙදීම cos α මේ cos α කැපිලා යනවා ඉතුරු වෙන්නේ එතකොට 2යි sin θ සමානයි බිඳුවයි දැන් බලන්නකෝ මෙන්න මේ ප්‍රකාශනයේ t කියන කෙනා හොයන්න පුළුවන්නේ හැබැයි t හොයද්දී මෙතන sin θ තියෙනවා මෙතන cos θ තියෙනවා මෙතන cos θ තියෙනවා මෙතන sin θ ඔය වගේ පද ගොඩක් තියෙනවානේ ඒ නිසා මම මේ ප්‍රකාශනයේම පුතේ බෙදනවා cos θ ගෙන් මේ ප්‍රකාශනයේ සෑම පදයක්ම කාගෙන් බෙදනවද cos θ ගෙන් බෙදනවා මේ ප්‍රකාශනයේ සෑම පදයක්ම cos θ ගෙන් බෙදුවම මෙතන ඉතුරු වෙන්නේ ඍණ w වගේ වතාවක් sin θ බෙදීම cos θ tan θ වෙනවා මෙතන ඍණ w වතාවක් tan α තව ඉතුරු වෙනවා දෙකක් බෙදන cos θට මේ cos θ කැපිලා යනවා මෙතනින් ඍණ t දෙකේ ඉලක්කමක් තියෙනවා බෙදන cos θට මේ cos θ කැපිලා යනවා ධන w 2යි sin θ අලුතෙන් බෙදනවා cos θ ගෙන් sin θ බෙදීම cos θ tan θ වෙනවා උත්තරේ බිඳුවයි මේක එකම නොදන්න පදයේ පුතේ t වලගේ හොයන්න t වලට ඔයාලට ලැබෙනවා මේක w tan θ වෙනවා අතනක් තියෙනවා මොකක් වේද ඔයාලට ලැබෙනවා පුතේ බලන්නකෝ මෙතන තියෙනවා මේ w 2යි tan θ මෙතන තියෙනවා ඍණ w tan θ මේ දෙන්න සුළු වුණ ගමන් මේ පැත්ත ඉතුරු වෙන්නේ මොකද්ද w tan θ දැන් මෙහා පැත්තට ගත්තානේ මෙතනින් එනවා කවුද එතකොට 2යි ඍණ දැන් මේ පැත්තේ ඉතුරු ඍණ 2යි w tan α ඒක සමාන වෙන්නේ කාටද දෙවාරයක් t මොකද්ද මම මේ කලේ මේ පදයට මේ පදේ සුළු කරලා w tan θ ලිව්වා මේක ඒ විදිහටම ලිව්වා ඍණ 2ක් t එහා පැත්තට ගත්තා මේ ප්‍රකාශනයේ පුතේ t වලගේ තනි කරා නම් ආන් ඒ අවස්ථාවේදී ඔයාලට කලින් වතාවේ උත්තරේම ලබා ගන්න පුළුවන් මොකක්ද කලින් වතාවේ අපිට t ලැබුණේ t සමානයි w බෙදීම 2 වතාවක් tan θ ඍණ 2යි tan α කියලා පැහැදිලිද දැන් බලන්න දරුවනේ t වලගේ දන්නවා නම් අර බල පද්ධතිය තිරසට විභේදනය කර හැකි තිරස්ව විභේදනය කරලා x වලගේ හොයන්න පුළුවන්
මට මෙතනදී කියලා දෙන්න ඕනුනේ එකම එක කාරණයයි පුතේ. මොකක්ද මට කියලා දෙන්න ඕනුන කාරණය? ඔයාලට මේ වගේ ගානකදී අපිට හිතා ගන්න බැරි දිශාවකට r පවතිනවා නම් ආන්ගේ හිතා ගන්න බැරි දිශාවට r තියෙන වෙලාවේදී r වලගේ හොයන්න පහසුම විදිහ ඒ r අපිට පහසු එකිනෙකට ලම්බක දිශා දෙකකට විභේදනය කරන එක. ඒ නිසා මම r මෙහෙට විභේදනය කරා r cos 90 ඍණ ඇල්ෆා හෙවත් r sin ඇල්ෆා විදිහට, r මෙහෙට විභේදනය කරා r sin 90 ඍණ ඇල්ෆා හෙවත් r cos ඇල්ෆා විදිහට. අන්න ඒකෙන් පස්සේ තමා ගූර්ණ ගත්තේ. මට ඒක තමා මෙතනදී කියලා දෙන්න උවමනා උනේ. ඒක හොඳට තේරුම් ගන්න පුතේ. අවසානයේ t වලගේ දන්න නිසා පුතේ මම x වලගේ හොයන හැටි ඉතාම ඉක්මනින් කියලා දෙන්නම්. එහෙනම් පුතේ x හොයමු. AB දන්නේ සමතුලිතතාවයට තිරසට විභේදනය කරමු. මෙතනින් එනවා පුතේ t. ඊට අමතරව මේ පැත්තට සංරචකයක් තියෙනවා. දැන් මොකද්ද? ධන r sin ඇල්ෆා. ඊට අමතරව මෙයා බලපාන්නේ නැහැ, r cos ඇල්ෆා බලපාන්නේ නැහැ. දැන් මෙයාව අතෑරලා ඉවරයි. එයානේ දැන් මේ කොටස් දෙකකට වෙන් කරේ. w බලපාන්නේ නැහැ, x තියෙනවා. ඒක ඍණ x සමානයි බිඳුවයි. එහෙනම් x වලගේ සමානයි t ධන r sin ඇල්ෆානේ. සුළු කරන්නකෝ t වෙනුවට ආදේශ කරනවා. මොකද්ද? මේක මම ප්‍රසාරණය කරලම ලියන්නම්. w බෙදීම 2යි tan θ. ප්‍රසාරණය කරලම ලිව්වා. මෙතනින් එනවා මොකද්ද? ඍණ w tan ඇල්ෆා ධන r. r වෙනුවට ආදේශ කරමු w බෙදීම cos ඇල්ෆා. අපි හොයාගත්තා වතාවක් sin ඇල්ෆා. එතකොට පුතේ මොකද්ද මෙතන තියෙන වෙනස්කම? බලන්න. දැන් මේක සුළු කරද්දී මෙතනින් එනවා w බෙදීම 2යි tan θ. ඔන්න ඒක අපිට ඉතුරු වෙනවා. මෙතනින් එනවා w tan ඇල්ෆා කියන එක. w tan ඇල්ෆා. මෙතනින් එනවා ඍණ w tan ඇල්ෆා. එතකොට පුතේ මේ ඍණ w tan ඇල්ෆාට w tan ඇල්ෆා කැපිලා යනවා. ඒ නිසා අපිට x වෙනුවට ඉතුරු වෙනවා w බෙදීම 2යි tan θ කියලා පොඩිම පොඩි උත්තරයක්. මේක තමයි පුතේ අපි පළවෙනි ක්‍රමයේදීත් x සඳහා ලබාගත් පිළිතුර. මේ දෙවෙනි ක්‍රමයේදීත් අපි t වල අගය භාවිතයෙන් x හොයද්දිත් x සඳහා w බෙදීම 2 වතාවක් tan θ ඉතුරු වෙනවා. පැහැදිලිද? ඒ නිසා මම මේ විවිධ ක්‍රමවලට පුතේ ඔයාලට ගාන හදන හැටි කියලා දෙන්නේ. එතකොට ඔයාලට පහසුවෙන් ඔයාලා හිතන ක්‍රමයටම ගාන හදාගෙන යන්න පුළුවන් වෙනවා. එයි අතරමැදි සුළු කිරීම වරදිනවා නම් ඒ සුළු කිරීම වරදින අවස්ථා අවම වෙන විදිහට පුතේ මම හැම වෙලෙම ඔයාලට කියලා දෙන්න උත්සාහ කරනවා. අපි තව ගානක් හදලම බලමුකෝ. ඔන්න පුතේ අපි තවත් ගානක් හදාගෙන යනවා. පැහැදිලිද? බලන්න තේරුම් ගන්නකො මේ ගාන. ACB කෝණයේ අංශක 90ක් වන පරිදි ABC සම ද්විපාද ත්‍රිකෝණයක් සෑදෙන පරිදි. දැන් මෙතනදී ඔයාලා වීඩියෝ එක නතර කරලා පුතේ ගාන ලියාගෙනනේ හදන්නේ. ඒ ගාන ලියාගෙන ඉවර වෙද්දි මේ කොටසට අමතරව තවත් ගානේ කොටසක් තියෙනවා. මෙතනදී වැදගත් වෙන දත්තයන් හයිලයිට් කරගන්න. ඔන්න එකක්. ACB කෝණයේ අංශක 90යි. වැදගත්. ඊළඟට සම ද්විපාද ත්‍රිකෝණයක්. ඔන්න වැදගත්. එහෙනම් ACB තම ද්විපාද ත්‍රිකෝණයක් හැදෙන විදිහට රාමුවක් තියෙනවා පුතේ. මේ රාමුවේ C කියන කෝණය ඍජු කෝණයක් වෙනවා. ඒ කියන්නේ අංශක 90යි. මේවා එකිනෙක සංදි කරලා තියෙනවා පුතේ සුමටව. තව වැදගත් දෙයක් තියෙනවා. AC හා BC දඬු වල බර W වෙනවා. එහෙනම් දඬු දෙකක බර W වෙනවා. ඊළඟ කතාව AB දණ්ඩේ බර 2යි W. තව දණ්ඩක් තියෙනවා තුන්වෙනි දණ්ඩ. ඒ දණ්ඩේ බර 2යි W. ඒ කියන්නේ දඬු වල බර එකිනෙකට සමාන නැහැ. හරි. දඬු වල දිග එකිනෙකට සමානයිද? එහෙම වෙන්නෙත් නැහැ. හේතුව මේක සමපාද ත්‍රිකෝණයක් නෙමෙයි පුතේ. සම ද්විපාද ත්‍රිකෝණයක්. ඊළඟට ABC ත්‍රිකෝණය සිරස්තලයක පවත්වාගෙන ඇත්තේ AC හා BC දඬු වල මධ්‍ය ලක්ෂයන් සුමට අචල නාදැති දෙකක් මත තැබීමෙනි. එහෙනම් මෙතනදී වෙනස්කම තියෙන්නේ කලින් ගාන අපි හැදුවේ ආනත තලයක් මත දඬු තියෙන එකක්නේ. නමුත් මෙතනදී කියන්නේ AC හා BC දඬු වල මධ්‍ය ලක්ෂයන් මොකක් මත තියලාද? නාදැති දෙකක් මත තියලා තමා මේ මෙයාගේ සමතුලිතතාවය පවත්වාගෙන යන්නේ.
එහෙනම් මේ ගාන හදාගෙන යද්දී ඔයාලට වැදගත් වෙනවා පුතේ. නාදැත්තක් කියන්නේ මොකක්ද? නාදැත්තකින් ඇතිවන ප්‍රතික්‍රියාව ලකුණු කරන්නේ කොහොමද කියන කාරණේ. මතක තියාගන්න මගේ දරුවෝ පුතේ, නාදැත්තක් මත දණ්ඩක් තිබුවාම ඒ නාදැත්තෙන් දණ්ඩට ප්‍රතික්‍රියාවක් ඇති වෙනවා. නාදැත්තෙන් දණ්ඩට ඇතිවන ප්‍රතික්‍රියාව සෑම විටම පුතේ දණ්ඩට ලම්බකයි. නාදැත්තෙන් දණ්ඩ මත ඇතිවන ප්‍රතික්‍රියාව සෑම විටම පුතේ දණ්ඩට ලම්බකයි. හරි. ගානේ අපි යමු ඊළඟ කොටස් ටිකට. බලන්න මේකේ පිහිටීම කියනවා. මෙහි AB කියන කොටස තිරස්ලු. හැබැයි ඒ AB කියන කොටස තියෙන්නේ C ට පහළින්. මෙහි AB තිරස්ව C ට පහළින්ව පිහිටයි. ඒ කියන්නේ C කියන කෙනා නෙමේ පහළින් පවතින්නේ. AB කියන කෙනා තිරස්ව, හැබැයි ඒක පිහිටන්නේ C කියන කෙනාට පහළින් කියලා. මේ වාක්‍යයේ තේරුම මේ නිසා මේක වාක්‍ය වරද්ද ගන්න එපා. ඒකට සම්පූර්ණ රූපේම වරදිනවා. ගානේ කොටස් තුනක් අපෙන් ප්‍රශ්න කරනවා පුතේ. නාදැත්තෙන් ඇතිවන ප්‍රතික්‍රියාව, C සංදියේ ප්‍රතික්‍රියාව. ඒ කියන විදිහට අපිට පැහැදිලි වෙනවා මේ C කියන සංදියේ තියෙන ඉහළින්මයි. එහෙනම් මේ ඉහළින්ම තියෙන සංදියේ ප්‍රතික්‍රියාව තමයි අපෙන් අහන්නේ. ඊට අමතරව කියනවා B සංදියේ ප්‍රතික්‍රියාව සොයන්න කියලා කියනවා. මෙන්න කාරණා තුනක් අපෙන් ප්‍රශ්න කරනවා පුතේ. ගාන සම්පූර්ණයෙන්ම ලියන්න. වීඩියෝ එක නතර කරන්න පුතේ. නතර කරලා තනියම ගාන හදන්න. එතකොට මේ වෙනකොට අපි ත්‍රිකෝණාකාර හැඩයන් සහිත විවිධ ආකාරයේ රාමු විවිධ තැන්වල තිබ්බා. සමහර ඒවා තිරස් පොළවේ, සමහර ඒවා ආනත තලවල, සමහර ඒවා නාදැතිවල, එක එක පැති වලට ලනු ගැට ගැහුවා. මේ ආකාරයේ විවිධ ගණන් ටිකක් හැදුවා. මේ සියලුම දේවල් වලින් අපි සංදි කළ දඩු පාඩමේ ඕනෑම ගානක් ඔයාලට තනියම හදන්න හැකියාව ලැබෙන විදිහට තමයි මේ පුතේ පැහැදිලි කරගෙන යන්නේ. ඒ නිසා මේක වීඩියෝ එක නතර කරලා තනියම ගාන හදන්න ඔට්ටු වෙන්න පුතේ. ඔයාලට බැරි නේ අනිවාර්යයෙන්ම ඔයාලට මේ ගාන තනියම හදන්න පුළුවන්. ඊට පස්සේ වීඩියෝ එක ප්ලේ කරලා බලන්න අපි කොහොමද මේ ගාන පැහැදිලි කරලා දෙන්නේ. අපෙන් යමක් අලුතෙන් ඉගෙන ගන්න ඔයාලට තියෙනවා නම් පුතේ, ඒ ඉගෙන ගන්න ඕන කාරණේ අපෙන් අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න ඔයාලට වරදින්නේ නැහැ පුතේ. මෙන්න පුතේ බලන්න අපි ඒ ගැටලුවට අදාළ රූප සටහන ඇඳලා තියෙනවා. පැහැදිලිද? ඒතර මේ රූප සටහන භාවිතයෙන් අපිට ගැටලුව විසඳන්න තියෙන්නේ. හොඳට තේරුම් ගන්න. කතුවරයා කියනවා මෙතන අංශක 90ක් කියලා. ඊළඟට කියනවා මේක සමද්විපාදයි කියලා. සමද්විපාදයි කියන එකේ තේරුම මේ පාදයට මේ පාදයේ සමානයි කියන එක. එහෙනම් පුතේ මේ කෝණයට මේ කෝණය සමාන වෙන්න ඕන. සමස්ත කෝණ තුනේ එකතුව 180ක් වෙන්න ඕන අංශක. ඒ නිසා මේ එක් කෝණයක අගය අංශක 45ක් වෙනවා. එක් කෝණයක අගය අංශක 45ක් වෙනවා. ඒකත් හරිනේ. ඊළඟට අපිට පේනවා කතුවරයා දීලා තියෙන දත්ත අනුව මෙන්න මේ දණ්ඩේ බලය W, මේ දණ්ඩේ බර W, මේ දණ්ඩේ බර 2යි W. නමුත් මේ සමද්විපාද ත්‍රිකෝණයක් සම්බන්ධ ගැටලුවක් නිසා පුතේ අනිවාර්යයෙන්ම මේ පාදයේ මධ්‍ය ලක්ෂය පිහිටන්නේ. කතුවරයා කියනවා මේක තිරස් රේඛාවක් කියලා. මේ තිරස් වල මධ්‍ය ලක්ෂය පිහිටන්නේ යම් තැනකද? ඒ තැන ඉඳන් පුතේ අපිට ලම්බයක් ඇන්දොත්, අනිවාර්යයෙන්ම මෙන්න මේ ශීර්ෂය හරහා යනවා. ඒක සමද්විපාද ත්‍රිකෝණයක ලක්ෂණයක්. පැහැදිලිද? ඒ ලක්ෂණය පදනම් කරගත්තාම අපිට තේරුම් ගන්න පුළුවන් පුතේ මෙන්න මේ රේඛාව වටා පද්ධතිය සමමිතිකයි. මොකක් වටාද? මෙන්න මේ රේඛාව වටා පද්ධතිය සමමිතිකයි. මේ රේඛාව වටා පද්ධතිය සමමිතිකයි නම් මේ නාදැත්තක් කියන්නේ මේ මෙතන තියෙන ප්‍රේම් එක තියලා තියෙන එක්කෙනා, ඒ නාදැත්තෙන් ඇතිවන ප්‍රතික්‍රියා දෙක එකිනෙකට විශාලත්වයෙන් සමානයි. ගැටලුව සාකච්ඡා කරන අවස්ථාවේදී මම කිව්වා සෑම විටම නාදැත්තකින් ඇතිවන ප්‍රතික්‍රියාව පුතේ දණ්ඩට ලම්බකයි. යම් දණ්ඩක් නාදැත්තක් මත තියලා තියෙනවා. ඒ නාදැත්තෙන් දණ්ඩ මත ප්‍රතික්‍රියාවක් ඇති වෙනවා. මේ වගේ එකක්. ඒ ප්‍රතික්‍රියාව සෑම විටම පුතේ නාදැත්තට ලම්බකයි. අපි මේක R1 හා R2 විදිහට ලකුණු නොකලේ මේ සිරස් රේඛාව වටා පද්ධතිය සමමිතික වන බැවින්. කාරණේ නිරවුල්ද? පුතේ ඇයි මේ ගානට නාදැත්තක් සම්බන්ධ වෙලා තියෙන්නේ? දැන් අපිට මේක අහසේ වගේ මේ ප්‍රේම් එක තියලා තියන්න පුළුවන්ද? බෑ. මේක හිතන්නකෝ මේ වගේ ප්‍රේම් එකක්
අපි මේ විදිහට බිත්තියට ඇන දෙකක් ගහනවා. මේ බිත්තියට ඇන දෙකක් ගහලා මේ විදිහට මේ ඇන දෙක මත ප්‍රේම් එක ඔය විදිහට තියලා තියෙනවා. පැහැදිලිද? ඒක හරියට මේ බිත්තියට ගහපු ඇන දෙකක් වගේ. ආන් ඒක ක්‍රියා කරනවා මේ ඇන දෙක ක්‍රියා කරනවා පුතේ නාදයක්ක් වගේ. එහෙම හිතන්නකෝ. ඒ කියන්නේ බිත්තියට ඇන දෙකක් ගහලා ඒක මත මේ ප්‍රේම් එක රඳවලානේ තියෙන්නේ. ඒ වගේ ප්‍රායෝගික සිද්ධියක් තමයි පුතේ මෙතනදී පැහැදිලි කරගෙන යන්නේ. තේරුණාද? හරි. එහෙනම් මේ දෙන්නා එකිනෙකට විශාලත්වයෙන් සමානයි. කෝණ දෙක අංශක 45යි. මේවා W මේවා 2W මේ රතු පාටින් දැක්වෙන සම්මිතික රේඛාව දිගේම තමයි W පිහිටන්නේ. හරි. තවත් ලකුණු කරමු. මේක 45යි නම් මෙතනින් තිරසක් ඇන්දොත් මේකත් 45යි. සමස්තය 90ක් නිසා මේකත් 45යි. ඒ පරිද්දෙන්ම එහා පැත්තේ මෙතන තිරසක් ඇන්දොත් මේක 45 නිසා මේක 45යි. සමස්තය 90 නිසා මේකත් 45යි. B සංදියේ ප්‍රතික්‍රියාවන් තියෙනවා හැබැයි ඒ සියල්ලම අභ්‍යන්තර බල. A සංදියේ ප්‍රතික්‍රියාවන් තියෙනවා ඒ සියල්ලම අභ්‍යන්තර බල. මේ රේඛාව වටා සමස්තයේ සමමිතික නිසා B සංදියේ යම් ප්‍රතික්‍රියාවන්ද පවතින්නේ ඒවට සමාන අයුරින්ම තමයි පුතේ A සංදියේ ප්‍රතික්‍රියාවන් පවතින්නේ. C සංදියේ ප්‍රතික්‍රියාවන් පවතිනවා හැබැයි මේ සමස්ත රාමුවම සලකද්දී ඒ C සංදියේ ප්‍රතික්‍රියාවනුත් අභ්‍යන්තර බල වෙනවා. මම මේ ගානේ C සංදියේ ප්‍රතික්‍රියාවන් හොයද්දී කලින් ගැටළු වල සඳහන් නොකරපු විශේෂ කාරණයක් සඳහන් කරනවා. හොඳට මතක තියාගන්න ඒක විභාගෙට ලකුණු ගද්දී ආන්ගේ කියන කාරණය අතිශයින්ම වැදගත් වෙනවා. හරි. දැන් අපි මේ අභ්‍යන්තර බලයන් මෙතන අභ්‍යන්තර බලයන් මෙතන අභ්‍යන්තර බලයන් නොසලකා ඒ කියන්නේ සමස්ත පද්ධතියම සලකලා පුතේ R වල අගය හොයමු. එහෙනම් මම වාක්‍යයක් ලියනවා විභාගයේදී පුතා මේ වාක්‍ය අනිවාර්යයෙන්ම ලියන්න. පද්ධතියම සලකා අපි මේ විභේදනයන් කරන්න යන්නේ මේ වෙලාවේ කවුරු සලකලාද? පද්ධතියම සලකා. එහෙනම් මම මේ වෙලාවේ පුතේ පද්ධතියම සලකලා ඉහළට විභේදනය කරනවා. මොකද්ද කරන්නේ? පද්ධතියම සලකලා ඉහළට විභේදනය කරනවා. පද්ධතියම සලකලා ඉහළට විභේදනය කරද්දී මේ R මේ අතටයි විභේදනය කරන්නේ R sin 45. මේ R මේ අතටයි විභේදනය කරන්නේ R sin 45. එකතුව 2R sin 45. යම් කෙනෙක්ට sin 45 අගය මෙතන sin 45 නොයදා එක බෙදීම මූල 2යි කියලා ලියන්න පුළුවන් නම් ගාන හදන වේගය තවත් ඉක්මන. පල්ලයට WW 2W පල්ලයට තියෙනවා 4W ඍණ 4W පද්ධතිය සමතුලිත නිසා සිරස් විභේදනයේ බිඳුවයි. ඒ නිසා උත්තරේ බිඳුවයි. සුළු කරාම පුතේ මේ දෙකේ ඉලක්කමට 4 ඉලක්කම කැපෙනවා R sin 45 කියන්නේ එක බෙදීම මූල 2යි සමානයි 2යි W R වල අගය ලැබෙනවා 2යි මූල 2යි W වන ආකාරයට. එහෙනම් පුතේ මේ පරිද්දෙන් අපිට R වල අගය හොයන්න පුළුවන්. පැහැදිලිද? එහෙනම් බලන්න පහසුවෙන්ම පද්ධතියම සලකලා සිරස්ව විභේදනය කරලා පුතේ අපි R වල අගය 2යි මූල 2යි W කියලා හොයා ගත්තා. දැන් අපිට ඊළඟ මොහොතේ කරන්න වෙන්නේ මේ R කියන්නේ මොකද්ද මට ආයෙ කියන්න. නාදැත්තෙන් දණ්ඩ මත ඇතිවන ප්‍රතික්‍රියාව. සෑම විටම නාදැත්තෙන් දණ්ඩ මත ඇතිවන ප්‍රතික්‍රියාව දණ්ඩට ලම්බකයි. දැන් අපිට කතුවරයා කියනවා C සංදියේ ප්‍රතික්‍රියාව හොයන්න කියලාත් B සංදියේ ප්‍රතික්‍රියාව සොයන්න කියලා. අපි මුලින්ම C සංදියේ ප්‍රතික්‍රියාව හොයමු. එතනදී වැදගත්ම දෙයක් තියෙනවා. මොකක්ද ඒ වැදගත්ම දේ? පුතේ එන්න රූප සටහනට. ඔන්න මම මෙන්න මේ C වලින් දඬු ගලවනවා. C කියන්නේ මෙතන අංශක 90යි මතක තියාගන්න. එතකොට පුතේ මේ එක් කෝණයක් 45 වෙනවා සමමිතිකත්වයේ. ඔන්න දඬු ගැලෙව්වා. දඬු ගැලෙව්වම මගේ දරුවනේ ඔයාලට මතකද අපි පැහැදිලි කරපු සිද්ධාන්ත කොටස? ඒ සිද්ධාන්ත කොටසේදී අපි කිව්වා නේද මේ සමමිතික රේඛාව මතට යම් සංදියක් ආවොත් සිරස් විභේදනයේ බිඳුවයි කියලා. එහෙනම් මෙතනදී අපිට ඉතුරු වෙන්නේ තිරස් විභේදනයේ විතරනේ. එහෙනම් මම මෙයාගේ මේ පැත්තට x දැම්මොත් මෙයාගේ මේ පැත්තට x වෙනව නේද? ඔන්න ඔය පරිද්දෙන්න වෙන්නේ. හේතුව ඇයි? මේ මෙතන y වලාගේ බිඳුව වුණා. එන්න ගැටලුව විසඳන තැනට. හරි.
මතක තියාගන්න මගේ පුතාලා ආන් අතනදී y බිඳුවයි කියලා ගත්ත එක විභාගයේදී පුතේ ඔයා වාක්‍යයක් වන අයුරින් සඳහන් කළ යුතුමයි මන්ද පුතේ ආන් ඒ වාක්‍යයට ඔයාලට විභාගයේදී ලකුණු හම්බ වෙනවා. අපිට කතුවරයා කියනව නේද C සංදියේ ප්‍රතික්‍රියා හොයන්න කියලා. එතකොට අපි මනෝමයෙන් x විතරනේ දාන්නේ. එතනදී y කියන එක්කෙනා නොසලකා හැරීම විභාගයේදී ලකුණු 5ක් හිමිවන තැන. ඒ නිසා ඒක y බිඳුව වන හේතුව නොසලකා හැරියොත් ඒක පේපර් එකේ නොලියා තිබුණොත් ඒ ලකුණු 5 අපිට හම්බෙන්නේ නැහැ. මං කලින් අවස්ථාවලදී ඒක පැහැදිලි කරන්න ගියේ නැහැ. හේතුව ඇයි? තාම අපි ගණන් හදන්න හුරු වෙනවා විතරනේ. ඒ නිසා මතක තියාගන්න අපි ලියන වාක්‍ය මොකද්ද? සමමිතිකත්වයෙන් C සංදියේ සිරස් ප්‍රතික්‍රියාව නැත්නම් y සමානයි බිඳුවෙන්. නැත්නම් තවත් විදිහකට ලිය හැකියි. පද්ධතිය රතු ඉරෙන් දැක්වෙනවනේ සිරස් රේඛාවක් ඒක ලියන්න. පද්ධතිය සිරස්ව මෙහෙම කියන්න පුළුවන්. දැන් අතන C නේ. අතන D කියලා දාගන්නවා යට කෙලවර. 2w පටන් ගන්න තැන D කියලා දානවා. පද්ධතිය CD වටා සමමිතික වේ. එබැවින් C සංදියේ සිරස් සංරචකයේ ප්‍රතික්‍රියාවේ සිරස් සංරචකය ශූන්‍ය වෙනවා. පද්ධතිය CD වටා සමමිතික වේ. එබැවින් C සංදියේ ප්‍රතික්‍රියාවේ සිරස් සංරචකය ශූන්‍ය වේ. ඔතනදී මම D කියලා සඳහන් කරේ පුතේ මෙන්න මෙතන. එතන D කියලා දාගෙන කතුවරයාට පැහැදිලිව කියනවා අපි උත්තර පත්‍ර බලන ගුරුතුමාට පැහැදිලිව කියනවා මේ සමමිතික රේඛාව තමයි මම CD විදියට නම් කරගත්තේ කියලා. පැහැදිලිද? එන්න දැන් ගාන විසඳමු. එහෙනම් ඔයාලා ඒ වාක්‍ය ලිවිය යුතුමයි පුතේ විභාගයට අනිවාර්යයෙන් මේකට ලකුණු 5ක් හම් වෙනවා. මම මේක මීට කලින් ඔයාලට දරුණු ලෙස කිව්වේ නෑ. දැන් තමයි ඔන්න ඒක පැහැදිලි කළේ. ගාන හදන හැටි කියලා දීලා තියෙනවා. තේරුණාද? හරි. දැන් එහෙනම් මගේ දරුවන්ට x වලාගේනේ හොයන්න ඕනේ. හැබැයි x වලාගේ හොයන්න එක්කෝ අපිට AB දණ්ඩ සලකන්න වෙනවා. නැත්තම් A C දණ්ඩ සලකන්න වෙනවා. නැත්තම් B C දණ්ඩ සලකන්න වෙනවා. ඒ නිසා මම x වලාගේ හොයන්න ප්‍රථමයෙන් පුතේ B සංදිය වෙන් කරනවා. B සංදියේ අභ්‍යන්තර බලත් ලකුණු කරනවා. හරි. දැන් එන්න රූපයට ආයේ මෙන්න පුතේ B සංදිය මං කලිනුත් පැහැදිලි කරා B සංදියේ යම් ප්‍රතික්‍රියාවන් පවතිනවාද ඒවට සමාන වන අයුරින් තමයි පුතේ A සංදියේ ප්‍රතික්‍රියාවනුත් පවතින. හරි. ඒ නිසා මං ඔය විදිහටම A සංදියේ ප්‍රතික්‍රියාවනුත් ලකුණු කරන්න. ඔන්න AB දෙන්නම ගැලෙව්වා. හරි. දැන් කපටි විදිහට ඔයාලා මට කියන්න මුලින්ම ඔයා මනෝමයෙන් මෙන්න මේ AB දණ්ඩේ සමතුලිතතාවය හිතන්නකෝ මනෝමයෙන්. AB දණ්ඩේ සමතුලිතතාවයේ මනෝමයෙන් හිටියොත් මේ පල්ලෙහාට 2w බැලන්ස් කරන්න අනිවාර්යයෙන්ම මේ සංදියේ මෙයාගේ ඉහළට තියෙන්න ඕන බලයක් ඒකටම සමාන බලයක් මෙයාගේ ඉහළට තියෙන්න ඕනේ. ඒක තේරුණාද? මනෝමයෙන් කිය හැකි. එහෙනම් මේ 2w බැලන්ස් කරන්න මේකේ ඉහළට w මේකේ ඉහළට w තිබිය යුතුයි පුතේ. ඒ දෙන්නා මගින් මේ දණ්ඩේ මධ්‍ය ලක්ෂයෙන් පහළට ක්‍රියා කරන w සමතුලිත 2w සමතුලිත කරනවා. එතකොට මේ සංදියේ යට දණ්ඩේ සිරස් ප්‍රතික්‍රියාවනේ w උනේ. එලෙසම මේ දණ්ඩේ මේ යට දණ්ඩේ සිරස් ප්‍රතික්‍රියාව තමයි w උනේ. එහෙනම් උඩ දණ්ඩ සැලකුවොත් මේකට ප්‍රතිවිරුද්ධව මේ පැත්තට w. පැහැදිලිද? මෙතන සැලකුවොත් මේකට ප්‍රතිවිරුද්ධව මේ පැත්තට w. පැහැදිලිද? හරි. ඒක තේරුණාද නැද්ද? හරි. ඔන්න හොඳට හිතන්න ඉතින් මේ කියන ඒවා. දැන් ඊළඟට දැන් ඔන්න එකක් ලකුණු කරලා ඉවරයි. මේ දණ්ඩ ගත්තොත් මේ x වලට අමතරව මෙතනිනුත් තිරස් සංරචකයක් එනව නේද? ඒක r cos 45යි. ඒ නිසා මට මෙතන තිරස් ප්‍රතික්‍රියාව xම කියලා ලකුණු කරන්න පුළුවන්. දැන් එක ගානක් අපි ලකුණු කරද්දි එක ගානක් හදද්දි මේක x නම් මෙතනත් තිරස් ප්‍රතික්‍රියාව xම කියලා ගත්තනේ. මේ ගානේ මෙතන x කියලා ගන්න පුළුවන්ද? එහෙම ගන්න බෑ. හේතුව මේ තිරස් x ට අමතරව මේ දණ්ඩේ තිරසට r ගේ සංරචකයේද ඒ කියන්නේ r cos 45ත් බලපානවා. එම නිසා පුතා මම මේ දණ්ඩේ මේ දිශාවට තියෙන තිරස් සංරචකයේ x එකක් කියලා ගන්නවා. එහෙනම් මේ දණ්ඩේ මේ පැත්තට x එකයි. මෙයාගේ මෙහෙට නම් x එක පුතේ මෙයාගේ එළියට x එකයි. ඒ වගේම බලන්න මෙතන ඇතුළට x එක නම් මෙයාගේ ඇතුළට x
1යි. පැහැදිලිව ලකුණු කරගන්න. මෙතෙන්ට x 1යි. බලන්න. දැන් ඔයා කඩදාහියක මේක ඇඳලා මේ රතු ඉර වටා මේ කොලේ දෙකට නැමුවොත් ආන් අර ප්‍රතික්‍රියා ටික මේ ප්‍රතික්‍රියා මත එක වැටෙන්න ඕන. ඒ නිසා තමයි ඕන් ඔය පරිද්දෙන් ලකුණු කළේ. එතකොට මේ ගානේදී මනෝමයෙන් හොයාගත්ත එකම එක දේ තමයි අපිට B සංදියේ සහ A සංදියේ සිරස් ප්‍රතික්‍රියාව W ට සමානයි කියන එක. පැහැදිලිද? හොඳටම තේරුණාද? හරි. දැන් ඔයාලට එහෙනම් පුතේ තව හොයන්න ඉතුරු වෙලා තියෙනවා අතනින් x වලාගය, මෙතනින් x එකේ යගය. ඔය දෙන්නා හොයාගත්තා නම් අපිට ඔය ගානේ කතුවරයා අහන සියලුම කොටස් වලට උත්තර හොයලා ඉවරයි. තව කෙනෙක්ට මම තව උදව්වක් කරනවා. මෙන්න මේ W වලට ආපු උත්තරේ එයාට වැරදි කියලා හිතුණා කියලා හිතන්නකෝ. ඒක හරිද කියලා බලන්න තව විදිහක් තියෙනවා. ඔයා මේ CB දණ්ඩ විතරක් ගන්න. CB දණ්ඩ කියන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දණ්ඩ. ආන්ගේ CB දණ්ඩ විතරක් සලකලා සිරස්ව විභේදනය කරන්න. CB දණ්ඩ විතරක් සලකලා සිරස්ව විභේදනය කරද්දී මෙතනින් එනවා R sin 45 මෙතනින් එනවා W. ඒ දෙන්න සුළු කරාම ලැබෙන උත්තරේ බිඳුව වෙන්න එපා. ඒකිනුත් ඔයාට ඕනනම් R වලගේ කලින් හොයලා තිබ්බ නිසා මේ ලැබෙන උත්තරේ W වෙනවාදම කියලා ආයෙම බලන්නත් පුළුවන්. තේරුණාද? එහෙම නැත්නම් මේ මනෝමයෙන් ලකුණු කරපු එකත් 100%ක්ම හරි පුතේ. ඔයා තේරුම් ගැනීම තමයි වැදගත් වෙන්නේ. ඔන්න පුතේ මම ඔය කීව කාරණේ නැවත සනාථ කරන්න යන්නේ. ඒ නිසා දැන් මෙතන W ආවනේ. පැහැදිලිද? මේ W මකලා ඔන්න බලන්න මම ඒක නිකන් ආයෙ තේරුම් කරනවා ඔයාලට. මේක මම දාගන්නවා y1යි කියලා. ඔන්න y1 ගත්තා. හරි. එන්නකො මේ රූප සටහනට. මේ රූප සටහන බලන්න. එතකොට මේක තමයි y1. මේක x1. මේක w. මේක r. r වලගේ අපි හොයලා ඉවරයි 2යි මූල 2යි w. මේක x. තව කෝණත් ලකුණු කරගන්න. මේක 45යි. මේක 45යි නම් මෙතන තිරසක් ලකුණු කරාම මේකත් 45යි. මේකත් 45යි. ඊට අමතරව පුතේ මේකත් 45යි. අපි ගමු මේ දිගත් A මේ දිග A අපිට විභේදනයන්ට ඕනේ ගූර්ණ ගද්දී ඕනේ. හරි. ඔන්න වාක්‍යයක් ලියනවා මම හොඳට තේරුම් ගන්න. මේ බලන්නකො මෙහි BC හි සමතුලිතතාවයට. BC හි සමතුලිතතාවයට. ඔයාලා ලියා ගන්න. BC වල සමතුලිතතාවයේ සලකලා පුතේ මම අර කලින් කාරණේ ඔප්පු කරන්න යන්නේ. සිරස් විභේදනය කරමු. උත්තරේ කියවෙන්න ඕන. උත්තරේ අනිවාර්යයෙන්ම බිඳුව වෙන්න ඕනේ. හරි. සිරස් විභේදනය කරද්දී පුතේ මෙයාගේ සංරචකයක් එනවා මෙහෙට. R sin 45යි. R sin 45යි. R වෙනුවට කෙලින්ම 2යි මූල 2යි W දාන්නම් sin 45යි. sin 45 කියන්නේ එක බෙදීම මූල 2යි. මේ W පල්ලෙහාට ඍණ W. මෙයාගේ බලපෑමක් නැහැ. මෙයාගෙන් තියෙනවා ඍණ y1යි. සමතුලිත නිසා උත්තරේ බිඳුවයි. දැන් සුළු කරලා අපිට y1නේ හොයන්න ඕනේ. sin 45 කියන්නේ එක බෙදීම මූල 2යි. ඒකට මේ මූල 2 කැපෙනවා. එක බෙදීම මූල 2ට මූල 2 කැපුණාම 2යි w කින් w වැඩි වෙනවා කියන්නේ w සමානයි y1යි කියලා ලැබෙනවා. මම කිව්ව එක දරුවනේ මේ උත්තරය කලින් මනෝමය. දැන් ඒක අපිට ඕන නම් BC දණ්ඩේ සමතුලිතතාවයේ සලකලත් ගන්න හැකියාව තියෙනවා. හරි. දැන් අපිට තව උත්තර දෙකක් හොයන්න තියෙනවානේ. y1 හොයලා ඉවරයි. එකක් x වල අගය ඊළඟට පුතේ x එකේ අගය. දැන් අපි උත්සාහ දරමු පුතේ x වල අගය හෝ x එකේ අගය හොයන්න. හරි. මම මේ රූප සටහන බලන්න මේ රූප සටහන මේ දන්නේ b වටා ගූර්ණය ගන්නවා. b වටා ගූර්ණය ගත්තාම y එක එන්නෙත් නැහැ x එක එන්නෙත් නැහැ. w 2යි මූල 2යි w සහ x ඇසුරු කරගෙන මට කාට උත්තරේ හොයන්න පුළුවන්ද? x ට උත්තරේ හොයන්න පුළුවන්. හරි. මම ඒක පැහැදිලි කරන්නේ නැහැ හොයන හැටි. ඔන්න මම ඉක්මනින්ම ගූර්ණ ගන්නවා මෙහෙ බලන්න. කවුරු වටාද ගූර්ණේ? B වටා ගූර්ණේ ගන්න. මම මේ පැත්තට ධන ගූර්ණයක් තියෙනවා. උත්තරේ VGI ක බිඳුවයි. R වලගේ මුලින්ම ලියන්නේ. බලය කොච්චරද? 2යි මූල 2යි W. ඒක අර දණ්ඩට ලම්බකයිනේ. ඒ නිසා B වල ඉඳන් R ට තියෙන ලම්බ දුර කෙලින්ම A වෙනවා. ඊළඟට x කැරකෙන්නේ එම පැත්තටමයි. ඒ නිසා x ගෙන් ඇති වෙන්නේ ධන ගූර්ණයක්. x
ඒකට තියෙන ලම්බ දුර ඔයා ක්‍රියාරේඛාව දික් කරලා බලන්න දණ්ඩේ සමස්ත දිග 2යි. ඒ නිසා 2යි sin 45යි ලම්බ දුර. ඊළඟට w කැරකෙන්නේ අනිත් පැත්තට. ඒ නිසා ඍණ w. ඒකට ලම්බ දුර ඍජුකෝණී ත්‍රිකෝණයක් ඇඳලා බලන්න a cos 45යි. a cos 45යි. සමතුලිත නිසා උත්තරේ බිඳුවයි. ඔන්න ලිව්වා. පැහැදිලිද? දැන් මේකෙදි අපි අතින් දාගත්ත a කියන පදේ හැමතැනින්ම කැපිලා යනවා. කැපිලා ගිහිල්ලා සුළු කරන්න බලන්නකෝ. හරි හොඳට තේරුම් ගන්න. මෙතනින් එන්නේ මොකද්ද? 2 මූල 2 w. මෙතනින් x වලාගේ දන්නේ නැහැනේ. x හොයන්න ඕනේ ඒක. sin 45 කියන්නේ මොකද්ද? එක බෙදීම මූල 2යි. ඒ මූල දෙකට දෙකේ ඉලක්කම කැපිලා මූල දෙකක් ඉතුරු වෙනවා. ඍණ w cos 45යි. cos 45 කියන්නේ එක බෙදීම මූල 2යි සමානයි බිඳුවයි. දැන් මේක x වලාගේ හොයන්න ඕන නිසා මේ ප්‍රකාශනයම අපි මූල දෙකෙන් වැඩි කරමු. ප්‍රකාශනයම මූල දෙකෙන් වැඩි කරපු ගමන් මෙතෙන් එනවනේ මූල දෙකක්. ඒ මූල දෙක මේ මූල දෙකත් එක්ක ගුණ වුණ ගමන් 4යි w. ධන මෙතනින් 2x ඍණ w සමානයි බිඳුවයි. සුළු කරන්න x වල අගය එනවා පුතේ ඍණ 3w බෙදීම 2ක් කියලා. එහෙනම් x වල අගය අපිට ඍණ ලැබෙන්නේ අපි ලකුණු කරපු දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට තමයි ඇත්තම ප්‍රතික්‍රියාව තියෙන්නේ. හැබැයි විශාලත්වය කොච්චරද? 3w බෙදීම 2ක්. එහෙනම් පුතේ ඔන්න x වල දිශාව වැරදි. ඒ කියන්නේ හරි දිශාව තියෙන්නේ අපි ලකුණු කරපු එකට ප්‍රතිවිරුද්ධව. හැබැයි විශාලත්වය 3w බෙදීම 2යි. දැන් බලන්න මගේ පුතාලා y එක හොයලා ඉවරයි. x වල අගය හොයලා ඉවරයි. එහෙනම් තව කවුද ඉතුරු? මේ x වල අගය භාවිතයෙන් අර BC දන්නේ තිරස් විභේදනය සලකන්න x1 හොයන්න පුළුවන්. x1 අගය හොයාගත්තම් පස්සේ පුතේ ඔයාලට y එකක් දන්නවා x එකක් දන්නවා නම් ඒ B කියන සංදියේ ප්‍රතික්‍රියාව හෙවත් B කියන සංදියේ සම්ප්‍රයුක්ත ප්‍රතික්‍රියාව හොයන්නත් පුළුවන්. ඒ හැබැයි අපි සම්ප්‍රයුක්ත ප්‍රතික්‍රියාව හොයන්නේ කවුරු සලකලා විතරක්ද? BC දන්න සලකලා විතරයි. පැහැදිලිද? මේ කාරණා ටික සඳහන් කරගන්න අපි දැන් ඊළඟට x1 අගයත් හොයමු. එහෙනම් පුතේ අපිට මෙන්න මේ x වල අගය තමා සමානයි ඍණ 3w බෙදීම 2ක් කියලා ආවේ. ඒ කියන්නේ ඇත්තටම මේ දිශාව නෙවෙයිනේ. ඒ නිසා මේක ධන කරන්න ඕන නම් ඊතලේ මාරු කරන්නයි තියෙන්නේ. පැහැදිලිද? අපි දැන් ඒක නොකර ඍණ විදිහටම හදාගෙන යමු. යම් තැනක x වල විශාලත්වය හුවොත් ඔච්චරයි. හරි. දැන් BC දන්නේ සමතුලිතතාවයමද සලකන්නේ. තිරසට විභේදනය කරනවා. උත්තරේ එතකොට කීයක් වෙන්න ඕනද? බිඳුව වෙන්න එපා. සලකන්න. අතනින් තියෙනවා x. ඔන්න x කියලාම ලිව්වා. මෙතනින් ආවා r cos 45යි. ධනනේ r වෙනුවට ලියනවා 2 මූල 2 w cos 45යි. පැහැදිලිද? cos 45 කියන්නේ එක බෙදීම මූල 2යි. මෙයා හරි මෙයා එන්නේ නැහැ මේක එනවා. අර පැත්තට හින්දා ඍණ x එකයි. ඍණ x එකයි සමානයි බිඳුවයි. සුළු කරන්නනේ. දැන් මගේ පුතාලා මට කියන්න මෙතන x වෙනුවට ආදේශ කරන්නේ ධන 3w බෙදීම 2ද ඍණ 3w බෙදීම 2ද? වැදගත් ප්‍රශ්නයක්. මේ x වෙනුවට ආදේශ කරන්නේ මොකද්ද? පුතේ දැන් අපි මේ දිශාව සලකලා නේද x ලකුණු කරේ. එතකොට මේ දිශාව සලකපු නිසා නේද x අතන ධන උත්තරය දැම්මේ. එහෙනම් ඒ ධන x අදාළව මෙතෙන්ට ආදේශ කරන්නේ ඍණ 3w බෙදීම 2 කියන එක. පැහැදිලිද? ඇයි ඒ? දැන් අපි මේ දිශාවට තියෙන x නේ මෙතෙන්ට දැම්මේ. එහෙනම් මේ දිශාවට තියෙන x සමාන කාටද? ඍණ 3w බෙදීම 2ට. පැහැදිලිද? හරි. යම් කෙනෙක් මේ ඊතලයේ මාරු කරලා යා මෙහෙම ලියලා තිබ්බනම් මෙතන තියෙන්නේ මොකද්ද? 3w බෙදීම 2ක් නේද? හරි. එයා දැන් ඒ ටික හිතලා මේ වෙනුවට ආදේශ කරනවා නම් මේ දිශාවට ආදේශ කරපු ගමන් මේ බලය වෙනුවට ඒත් එයා ලියන්නේ මොකද්ද? දිශාව ප්‍රතිවිරුද්ධ වීම නිසා ඍණ 3w බෙදීම 2. නිරවුල් නේද කාරණේ? හරි. ධන cos 45 කියන්නේ එක බෙදීම මූල 2යිනේ. එහෙනම් මේ එක බෙදීම මූල 2ට මේ මූල 2 කැපෙනවා. එතකොට මෙතන ඉතුරු වෙන්නේ 2w. ඍණ x1 සමානයි බිඳුවයි. මේ x1 මෙහා පැත්තට ගත්තාම x1 සමානයි. මේ තියෙන්නේ එකමාරක් w 2w w බෙදීම 2යි. එහෙනම් x1 අගය ඔය පැත්තටමයි අර x වල අගය විතරයි ප්‍රතිවිරුද්ධ උනේ. පැහැදිලිද?
එහෙනම් ගානේ පුතේ අවසාන කොටස අපිට මේ B සංදියේ ප්‍රතික්‍රියාව හොයන්න කියනවා. මෙතන y1 අගය අපි හොයාගත්තා w කියලා මතකද? x1 අගය හොයාගත්තා w බෙදීම 2යි කියලා. එන්නකො මෙහෙට. ඔන්න මං එතන ප්‍රතික්‍රියාවන් ලකුණු කරනවා පුතේ. මෙහෙම තමයි දණ්ඩ තිබ්බේ. ඕන් දණ්ඩ. මේ පැත්තට y1 මේ y1 අගය සමානයි w ට. මේ පැත්තට x1 ඒක සමානයි w බෙදීම 2ට. මේක ඇත්තටම ලකුණු කළොත් මේ බලන්න මේ පැත්තට x1 ඒක w බෙදීම 2යි. දැන් මේ විදිහට බලයන් දෙක තියාගෙන අපිට සම්ප්‍රයුක්තය හොයන්න බෑ. ඒ නිසා මෙතනින් පටන්ගෙන පල්ලෙහාට යන විදිහට y1 ලැබුණා w. එහෙනම් මේ විදිහට බලයන් දෙක තියේදී මේකේ සම්ප්‍රයුක්තය තමයි පුතේ r. මෙන්න හොයන්න ඕනේ r. මේ කෝණය ගන්නවා θ. පැහැදිලිද? එහෙනම් ඕකේ කෙලින්ම r වලාගේ හේයකේ මොකද්ද? x වර්ගයේ ධන y වර්ගයේ වර්ග මූලය w වර්ගයේ ධන w වර්ගයේ බෙදීම 4 වර්ග මූලය සුළු කරන්න පුතේ. මෙතනින් එනවා 5යි මූල 5 බෙදීම 2යි w. පැහැදිලිද? මූල 5 බෙදීම 2යි w. tan θ හොයන්න. tan θ කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. සම්මුඛ පාදයේ කියන්නේ w, බද්ධ පාදයේ කියන්නේ w බෙදීම 2යි සුළු කරාම උත්තරේ 2යි. ඒ නිසා θ සමානයි tan inverse 2ක් කියලා එනවා. පැහැදිලිද? ඒ නිසා මේ පරිද්දෙන් පුතේ BC දන්න සලකලා B සංදියේ ප්‍රතික්‍රියාවේ සම්ප්‍රයුක්තය හොයන්නත් පුළුවන් වුණා. ඒ නිසා බලන්න පුතේ ක්‍රමානුකූලව අපි පියවරෙන් පියවර විවිධ වූ ගණන් හදනවා. මේ ගණන් සෑදීම තුළ මම උත්සාහ කරන්නේ පුතේ ඔයාලට සෑම විටම අලුත් දෙයක් දෙන්න, විවිධ වූ රටාවන් ටිකක් ඉදිරිපත් කරන්න. එකම හැඩයේ තියෙන රාමුව විවිධ විදිහට වෙනස් කරලා ඒ වෙනස්කම් තුලින් ඔයාලට යමක් උගන්වන්න අපි උත්සාහ කරනවා. ඒ නිසා මේ වීඩියෝ බලලා මේ ගණන් නැවත නැවත හදන්න. ඔයාලට බැරි වෙන්නේ නැහැ පුතේ. ඔයාලා සැමට ආශිර්වාද කරනවා ජයග්‍රහණය ලැබෙන්න කියලා.